රයිට්. අද කතා කරන්නේ මම යම් කිසි වෙලාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන පැටර්න්ස් කීපයක් ඔයා දන්නවද ඩයලොග් ප්‍රැක්ටිස් කරන දවස ඒ වුණාට මම පොඩි පැටර්න්ස් කීපයකුත් කියලා දෙන්න try කරනවා. මේ ඇවිල්ලා present continuous tense එක පාදක කරගෙන අපි හදාගත්තු එක වාක්‍ය නිර්මාණය කරන රටා කීපයක්. with whom are you කියලා එකක් පෙන්නනවා ඔයාට. කාත් එක්කද ඔයා with whom are you going කාත් එක්කද ඔයා යන්නේ? පැහැදිලිද? with whom are you coming අන්නේ විදිහට අහන්න පුළුවන් නේද? when කියන්නේ කවදද කීයටද කියන එක when are you නෙමෙයි when are you going කීයටද ඔයා යන්නේ? when are you පැහැදිලිද? right. for what are you මොහොකටද කුමකටද නේද? කුමක් සඳහාද කියන එක මේකේ තේරුම. for what are you right. for what are you coming මොනවටද ඔයා එන්නේ? for what are you coming for what පැහැදිලිද? ගැලපෙන sentences හදා ගන්නවට අවස්ථාවක් තියෙනවා. right. whom are you කාවද ඔයා? whom are you පැහැදිලිද? whom are you කාවද ඔයා? අපි හිතමු මෙහෙම verb එක විදිහට ගත්තොත් මෙතනට නේද looking for කාවද ඔයා හොයන්නේ? whom are you looking for කාවද ඔයා හොයන්නේ නේද? කාවද මේ හොය ඉන්නේ? whom are you looking for පැහැදිලිද? whom are you looking for කාවද ඔයා හොය ඉන්නේ? look for කියන්නේ හොයනවා කියන එකනේ. right. ඔය විදිහට අපිට මේ පැටර්න්ස් කීපයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ඔයාලට මතක් කරනවා. right. ඊළඟට අපි තව එකක් ගියොත් ඔයාට ඔය වගේ පේනවා එක දේවල්. right. right. ඉතින් මේ ඊළඟ එකේ මේ තියෙනවා අතීත කාලයට හරියන විදිහට why were you ඇයි ඔයා ඒ දේ කර හිටියේ? why were you playing ඇයි ඔයා සෙල්ලම් කර හිටියේ? හරිද? ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. how were you කොහොමද ඔයා how were you writing your essay කොහොමද ඔයා ඔයාගේ රචනාවලිය ලිය හිටියේ? how were you පැහැදිලිද? how were you talking කොහොමද ඔයා කතා කර හිටියේ? අන්න විදිහට. where were you going කොහේ යන ගමන්ද හිටියා? කියන්නේ කොහේ යන ගමන්ද ඔයා හිටියේ? where were you going right. මෙතන were එකත් එක්ක යන එක ඒකේ අතීත කාලයේ කලින් කියපු එකේ with whom were you talking කාත් එක්කද ඔයා කතා කර හිටියේ? with whom were you talking right when your father came ඔයාගේ තාත්තා එනකොට ඔයා කාත් එක්කද කතා කර හිටියේ? when were you right කීයටද කවදද කියන අදහස. when were you right ක්‍රියාපදයක් ගැලපෙන එකක් දාන්න. when were you going කවද්ද ඔයා යමින් හිටියේ? කීයටද ඔයා යමින් හිටියේ? for what were you මොකකටද ඔයා? for what were you talking to her මොකකටද ඔයා ඇයට කතා කර හිටියේ? බලන්නකෝ ඔයා කරගත්ත වැඩි. whom were you කාවද ඔයා හොය හිටියේ? බලමු මෙහෙම. whom were you looking for right කාවද ඔයා හොය හිටියේ නේද? කාවද අපි මේ ක්‍රියාපදයේ ing form එකෙන් තිබ්බනම් මේක ලස්සන question එකක් වෙනවා. ඔයා දැනටමත් මේක you already know this and I just gave this to you for your awareness right. ඉතින් ඔයාලට දැන් මේ ඔයාට දැන් පේනවා ඇති මම දීලා තියෙන තව ස්ක්‍රීන් එකක් මෙන්න මේ විදිහට. එතකොට ඒ ස්ක්‍රීන් එකේ තියෙන්නේ එක රටා කීපයක්ම තමයි. ඒ දිහා හොඳට බලන්න. ඒ දිහා බැලුවම මට පේන්නේ පොඩි දේවල් ටිකක්. right. පොඩි දේවල් ටිකක් පේන්නේ කියලා මම හිතනවා. හරිද? ඒ කියන්නේ මේ what makes you කියන එක රටාවක්. බලන්න what makes you think that ඔන්න ඔය කෑල්ල මතක තියාගන්න. what makes you ඒකේ තේරුම එහෙම කියලා sentence එකක් ඔයා ලියුවොත් බලන්න පළවෙනි උදාහරණේ what makes you think that he is a cunning man හැමෝම දන්නවනේ he is a cunning man කියන්නේ ඔහු කපටි මිනිහෙක් කියන එකනේ. එතකොට
මක්ක නිසාද ඔයා එහෙම නැත්නම් මොකක් නිසාද ඔයාට හිතෙන්නේ නේද? ඒ කියන්නේ මොන පදනමින්ද ඔයාට හිතෙන්නේ ඔහු කපටියෙක් කියලා. කපටි මිනිහෙක් කියලා. What makes you think that? ඔන්න ඔය කැලේ මතක තියාගන්න නිල් පාට කොටස. What makes you think that he is a cunning man? What makes you think that she is a good girl? මොකක් හින්දාද ඔයාට හිතෙන්නේ ඇය හොඳ කෙල්ලෙක් කියලා? What makes you think that she is a good girl? ඉතින් පැටර්න් එකක් කියලා කියන්නේ මුල් කොටස what makes you think that කියන වගේ කැලේ. හරිද? එහෙම කියලා ඉතිරි සෙන්ටෙන්ස් එක සම්බන්ධ කරනවා මොකක් හරි හදලා. What makes you think that your mother is a kind lady? Your mother is a kind lady. ඔයාගේ අම්මා කරුණාවන්ත නෝන කෙනෙක්, කාන්තාවක්. ඉතින් මොකක් හින්දාද ඔයාට හිතෙන්නේ ඔයාගේ අම්මා කරුණාවන්ත කාන්තාවක් කියලා? What makes you think that your mother is a kind lady? Right? පැහැදිලිද? ඊළඟට what made you think that කියලා ඔය makes කියන එක made කරා නම් මේක අතීත කාලයට යනවා. නේද? බලන්න උදාහරණයක් දීලා තිනවා what made you think that he would not help you? What made you think that? මොකක් නිසාද මොන පදනමින්ද මොන හේතුවක් නිසාද ඔයාට හිතුනේ? මම මේ සරල තේරුම කියන්නේ. මොන හේතුවක් නිසාද ඔයාට හිතුනේ? right? ඔහු ඔයාට උදව් කරන එකක් නෑ කියලා. He would not help you. Will not එක would not කළා මන් තියලා තියෙන්නේ. What made you think that he would not help you? What made you think that he would not come? ඔහු නොයේවි කියලා මොන පදනමින්ද ඔයාට හිතුනේ? What made you think that he would not come? පැහැදිලිද? He would not come. මේ කැල කොහොමද මතක තියාගන්නවා what made you think that? හරිද? ඊළඟට මේ පැත්තේ තියෙන එකෙන් මම කියනවා එක එක ඒවා. He would not help you. ඔහු ඔයාට උදව් කරන එකක් නැහැ. හරිද? අන්නේ මොකක් නිසාද ඔයාට උදව් කරන එකක් නැහැ කියලා හිතුනේ. අපි තව උදාහරණයක් කිව්වොත් ඒකෙන්ම she would not marry him. ඇය ඔහුව බඳින එකක් නැහැ කියලා. දැන් සම්පූර්ණයක් ගත්තොත් මේක මම මේම ගිහින් මෙතනින් තියන් හිටියොත් what made you think that she would not marry him? ඇය ඔහුව විවාහ කරගන්න එකක් නැහැ කියලා මොකක් නිසාද ඔයාට හිතුනේ? පැහැදිලිද? What made you think that? It is the pattern here and you can replace any sentence like I typed in blue color letters. මේ නිල් පාටින් ටයිප් කරපු එක වගේ ඔය මෙතනට දාලා ඔයාලට ලේසියට පුරුදු වෙන්න ඕන නම් wood එකත් එක්ක දාලා බලන්න. මොකක් නිසාද ඔයාට හිතුනේ අම්මා බත් වෙන එකක් නැහැ කියලා? What made you think that mother would not cook rice? පැහැදිලිද? හරි. ඊළඟට at what time කියලා ඉවරලා දාලා rest එක ඉතිරි කොටහක් දාන ක්‍රමයක් මම පෙන්නලා තියෙනවා මෙතන. මේක හිමීට ස්ටඩි කරනවා අරගෙන මොන වෙලාවටද කියන එක. හරිද? right? ඊට පස්සේ දානවා is the meeting. නිකම්ම නිකම්. රැස්වීම මොන වෙලාවටද? at what time is the meeting? when is the meeting කියන එකම තමයි. හරි. at what time is your bus? මොන වෙලාවටද ඔයාගේ බස් එක තියෙන්නේ? at what time is your bus? at what time does she come? මොන වෙලාවටද ඇය එන්නේ? හරිද? at what time are you coming? මොන වෙලාවටද ඔයා එන්නේ කියන එකම තමයි ඒකෙත් අර්ථය. මම ඔය coming එකයි ඔය does කතාවයි අතර වෙනස්කම් වෙනම කියන්නම්. මේක sure එකටම එන එකක් සම්බන්ධව දෙන එකක්. ඒව හිතන්න යන්න එපා. හරිද? ඒක grammar එක කියලා දෙනකොට grammar කියලා දෙන්නම් හොඳටම. ඉතින් ඔයාලට තව එකක් පේනවා. දැන් it is better to කියන එක. better කියලා කියන්නේ වඩා යහපත්, වඩා හොඳයි කියන එක. it is better. දැන් මෙතන මේ it වලට තේරුමක් නැහැ. it's better to කියලා ඉවරලා ක්‍රියාපදයක් ලිව්වොත් හොඳයි කියන එක. මොකක් හොඳයිද? බලමු ක්‍රියාපදයෙන් කියවෙන දේ තමයි හොඳයි කියන්නේ. කවුරු කිව්වොත් මම පළවෙනි එක පැහැදිලි කරන්නම්. it's better to කියලා දාලා ඉවරලා ඔය නිල් පාටින් පෙන්වන එක තමයි රටාව. right? it is better to කියලා දාලා ඉවරලා මම ලියනවා go. it is better to go now. go කියන්නේ යනවනේ. now කියන්නේ දැන් නේද? it's better to go now. දැන් යන එක හොඳයි. කියන්නේ it's better to go now. දැන් යන එක හොඳයි. පැහැදිලිද? it is better to go now. කවුරු කිව්වොත් it's better to understand her.
ඇයව තේරුම් ගන්න එක හොඳයි. Right? Don't fight. It is better to understand her. It is better to කියන රටාව. ඔයාට පුළුවන් මේ වගේ ක්‍රියාපද දාලා ලස්සනේව හදාගන්න. It is better to, right? It is better to accept. Accept කියන්නේ පිළිගන්නවා කියන එක. හරිද? It is better to accept. මම ටයිප් කරනවා accept කියලා දැන්. It is better to accept the truth. Truth කියන්නේ ඇත්ත. ඇත්ත පිළිගන්න එක හොඳයි. It is better to accept the truth. ඇත්ත පිළිගන්න එක හොඳයි. එහෙම නැත්නම් සත්‍ය පිළිගන්න එක හොඳයි. පැහැදිලිද? වසන්තිකාට ඇහෙන්නේ නැහැ කියලා කියනවා. බලමු. වසන්තිකා රීජොයින් and try කරන්න. ඔයා log out වෙලා ආයෙ connect වෙන්න බලන්න. It is better to accept the truth කියන එක තමයි මේ දීලා තියෙන්නේ. It is better to accept the truth. right බලමු. ඇත්ත පිළිගන්න එක හොඳයි. නිර්මට ඇහෙනවද මං කියන දේවල්? Yes, sir. right එහෙනම් problem is with that area. අසන්තිකා ඉන්න ප්‍රදේශයේ මොනවා හරි අවුලක් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලුවොත් it is not better to කියලා දාලා ඒක නොකරොත් හොඳයි කියන එක තමයි කියවෙන්නේ දෙවෙනි එකෙන්. It's not better to go there now. මං කියනවා මෙහෙම. It is not better to go there. right go there කියන්නේ එහි යනවා කියන එකනේ. It's not better to go there now. දැන් එහි නොයන එක හොඳයි. It's not better කියන්නේ නොගිහින් ඉන්න එක තමයි හොඳ. හොඳ නෑ sorry. It's not better හොඳ නෑ to go there now. එහිට දැන් යන එක. right It's not better to go there now. එහිට දැන් කියන්නේ better නෑ. එහි යන එක දැන්. ඒ කියන්නේ එහි යන එක දැන් හොඳ නෑ කියන අදහස. It is not better to go there now. It's not better to call her at this time. මේ වෙලාවේ ඇයට කෝල් කරන එක සුදුසු නෑ. කියන්නේ වඩා හොඳ නෑ. It is not good කියලා කියන්නත් පුළුවන් ඕනනම්. It's not good to call her right now. It is not good. මේකම කියන්න පුළුවන් it is not good. it වලට තේරුමක් නැති බව මතක තියාගන්න මෙතනදී. right it is not good to talk to her now. ඇයට දැන් කතා කරන එක හොඳ නෑ. right it is not good. It's not good to right go with him today. අද ඔහුත් එක්ක යන එක හොඳ නෑ. It's not good to go with him today. go කියන්නේ යනවානේ, with him කියන්නේ ඔහු සමග, today කියන්නේ අද. right මං හිතන මේකෙන් එක එක දේවල් ඔයාලට හදා ගන්න පුළුවන් කියලා උදාහරණ ගොඩක් කියන්න යන්නේ නෑ. ඊළඟ එක is it better to කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයාට මේ තුන්වෙනි රටාවේ පෙන්වන විදියට. ඉතින් මං අහනවා එකක් is it better to right කියලා ක්‍රියාපදයක් දානවා. is it better to go today? අද යන එක හොඳද? is it better to go today? right is it better to go today? අද යන එක හොඳද? පැහැදිලිද? is it better to study English? is it better to study English? ඉංග්‍රීසි අධ්‍යයනය කරන එක හොඳයිද? පාඩම් කරන එක හොඳයිද? is it better to study English? is it better to right earn money? සල්ලි හම්බ කරන එක හොඳයිද? is it better to earn money? ඔන්න ඔය විදිහට දේවල් ක්‍රියාපද දාලා එක ප්‍රශ්න හදන්න පුළුවන්. හැබැයි ක්‍රියාපදේ දාන්න ඕන බේස් ෆෝම් එකකින් අර දන්න කියන සාමාන්‍ය ස්වරූපයෙන්. study, go, run නේද? love, eat, jump, cook, fry, fly ඔය වගේ ක්‍රියාපද තියෙන බේස් ෆෝම් එකකින්. it is better to study English කියලා එකෙන්ම තමයි මේ හැදුවේ. is it better කියලා. මේක ශබ්ද කරද්දි is it කියලා වේගෙන් කියලා දානවා. is it
isn't it better කියන එක isn't it better isn't it හොඳ නැද්ද කියන එක මේ අහන්නේ isn't it better to go today අද යන එක හොඳ නැද්ද isn't it better to go today right isn't it better to go today it is better for you to go ඔන්න බලන්න තව අලුත් එකක් පෙන්නනවා මම ඔයාට මෙන්න මේ highlight කරන එකේ තමයි ඒක තියෙන්නේ නේද for you ඔය you වෙනුවට වෙන වෙන ඒවා ආදේශ කරගන්නත් පුළුවන් මේකේ තේරුම තමයි මෙහෙමයි මම එකක් ලියලාම කියලා දෙන්නම් අද එහෙ යන එක ඔයාට හොඳයි අද නේද මම ලියනවා එකක් අද එහෙ යන එක right ඔයාට හොඳයි මෙන්න මේ වගේ ඔයාට තමයි හොඳ අපේ තාත්තට හොඳයි නේද ඔයාලගේ මල්ලිට හොඳයි අද එහෙ යන එක ඔයාට හොඳයි ඔය වගේ සෙන්ටෙන්ස් එකක් අපිට හදන්න පුළුවන් ඔය රටාවෙන් තමයි right මම පෙන්නන්නම් ඔය highlight කරලා තියෙන එක මෙන්න මේ විදිහට it is better right කියලා දාලා for දානවා for you right it is better for you දාලා to දාන්න ඕන it is better for you to go යන එක ඔයාට හොඳයි it's better for you to go there කියන්නේ හේනේ today right it's better for you to go there today අද එහෙ යන එක ඔයාට හොඳයි ඔය වගේ sentences හදන්න පුළුවන් ඔයාට අතනට you වෙනුවට වෙන කෙනෙක් දාන්න පුළුවන් it is better for බලන්න මම ලියන එක it's better for our brother කියලා දාලා to දානවා නේද study his lessons ඔහුගේ පාඩම් අධ්‍යයනය කරන එක අපේ සහෝදරට හොඳයි අපේ මල්ලිට හරි අයියට හරි right එයාට හොඳයි එයාගේ පාඩම් study කරන එක it's better for our brother to study his lessons right he should not go out it's better for our brother to study English because he has exams ඔහොම කියන්න යන්න පුළුවන් නේද it's better for you to cook rice now බත්තු වෙන එක දැන් ඔයාට හොඳයි it's better for our mother to sleep නිදා ගන්න එක අපේ අම්මට හොඳයි right ඊළඟ රටාවේ පෙන්නන්නේ ඔයාට it's better for me කියලා මට හොඳයි මොනවා හරි දෙයක් it's better for me to leave her අයව අතාරින එක මට හොඳයි කවුරු හරි මොනවා හරි කෙනෙක් සම්බන්ධව කියද්දී මෙන්න මේ දීලා තියෙන example sentence එක ගත්තොත් right it's better for me හරි මම නිකන් ඒකත් පෙන්නුවේ උඩ මේකම තමයි මේ විතරයි වෙනස් වෙන්නේ it's better for me to find a new job බලන්න ඒක කටට හුරු කරගන්න it is better for me to කියලා දාලා find කියන්නේ හොයාගන්නවනේ අලුත් රස්සාවක් හොයාගන්න එක මට හොඳයි හරිද right marry him ඔහුව කසාද බඳින එක මට හොඳයි it's better for me to marry him I understand the truth I know him very well it's better for me to marry him it's better for me to build a new house it's better for my family it's better for us ඔය විදිහට ඕන තරම් දේවල් කියන්න පුළුවන් හරිද ඉතින් ඉවරයක් නෑ මේ ගැන කියනවා නම් මම ඒ නිසා ඉස්සරහට යනවා ඔයාට මේ ටියුට් එක බලා ගන්නත් පුළුවන් right ඔයාට පෙන්නනවා ඊළඟට I want to be කියලා නාම පදයක් දැම්මොත් මට වෙන්න ඕන I want to be කියලා නාම පදයක් දාන doctor teacher engineer right good housewife ඕන දෙයක් good mother good father good lady right anything I want to be a good teacher one day මට දවසක හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන ඔය noun එක වෙනුවට වෙන කැමති එකක් දා ගන්නවා I want to be a brother මට සහෝදරයෙක් වෙන්න ඕන I want to be a good brother to you මට ඔබට හොඳ සහෝදරයෙක් වෙන්න ඕන I want to be a good brother to you මට ඔයාට හොඳ සහෝදරයෙක් වෙන්න ඕන I want to be an engineer one day මට දවසක එක දවසක යම් දවසක ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ I want to be an engineer one day right කතා කරන්න chance එක දෙනවා I want to be කියලා adjective එකක් දැම්මොත් right මෙන්න මේ වගේ adjective කියලා කියන්නේ නාම විශේෂණනේ නාම විශේෂණ පදයක් දැම්මොත් මොනවද නාම විශේෂණ කියන්නේ අර beautiful අන්න ඒ වගේ ඒවා නේද
I want to be beautiful කියලා කිව්වොත් මට ලස්සන වෙන්න ඕන. I want to be කියලා දාලා ඉවරලා මොකක් හරි දානවා kind. මට කරුණාවන්ත වෙන්න ඕන මේකේ තේරුම. වෙන්න ඕන මට වෙන්න ඕන. I want to be kind. be කියන්නේ වෙන්න කියන අදහස උතන්දි. I want to කියන්නේ මට ඕනයි ඕන. I want to be kind. I want to be beautiful. මට නේද? මට ලස්සන වෙන්න ඕන. I want to be smart. කියන්නේ smart වෙන්න ඕන මට. I want to be handsome. right? මට කඩවසම් වෙන්න ඕන. ඔන්න ඔය විදිහට adjectives පද වෙනස් කර කර නේද? intelligent කියන්නේ බුද්ධිමත්. I want to be intelligent. මට and the දාන්නේ නෑ මෙතනට. I want to be intelligent. මට බුද්ධිමත් වෙන්න ඕන. නේද? intelligent කියන්නේ බුද්ධිමත්. කවුරු හරි කිව්වා නම් wise කියලා ඥානවන්ත. I want to be wise. මට ඥානවන්ත වෙන්න ඕන. ඥානවන්ත කියලා මිනිස්සුත් ඉන්නවනේ. I want to be wise. I want to be silent. මට නිහඬ වෙන්න ඕන. නේද? I want to be silent. මට නිශ්ශබ්ද වෙන්න ඕන. හරි? අපි කියනවා මේක වැඩිපුර පාවිච්චි කරන I want to be cool. මට cool වෙන්න ඕනේ. cool කියන එකේ අදහස තමයි අර නිකන් පාළුවේ පැත්තකට වෙලා නිමිලා ඉන්නවා කියන අදහස. මට නිහඬව ඉන්න ඕන, පාළුවේ ඉන්න ඕන. I want to be cool. කවුරු කිව්වොත් I want to be alone. alone කියන්නේ තනියෙන් කියන එක. ගෙදර ප්‍රශ්නයක් වෙලා. එයා කැමති නෑ කාත් එක්කවත් කතා කරන්න. ඉතින් ඔයා කියනවා I want to be alone. මට තනියම ඉන්න ඕන. alone. පැහැදිලිද? I want to be alone. Please go out. Please go out. ඔයා එළියට යන්න නේද? කාට හරි ළඟ ඉන්න කෙනාට කියනවා you please go out. I want to be alone. right. ඉතින් ඔය විදිහට ඊළඟට place එකක් දැම්මොත් ඊළඟ රටාවේ පෙන්වන විදිහට. හරිද? ඔය බලන්න ඔය කොළ පාටින් මම ගාලා තියෙන එකේ ඊළඟට තියෙන්නේ place එකක් දානවා I want to be කියලා. එතකොට ඉන්න ඕන. මට ඉන්න ඕන කියන එක තමයි ඒකේ තේරුම. මට ඉන්න ඕනේ. මොනවා හරි තැනක මට ඉන්න ඕනි කියන එක තමයි මේකේ තේරුම. I want to be කියලා දාලා ඉවරලා ඔයා දාන ස්ථාන නාමයක්. සිංහලෙන් තේරෙනවනේ ස්ථාන නාම කියන්නේ office, temple, at home, school නේද? in my room. මෙහෙම මං කිව්වද? මට කාමරේ ඉන්න ඕන. මට කාමරේ ඉන්න ඕන. නේද? I want to be in my room. I want to be in the room. ඕන එකක්. I want to be in the room. right? I want to be කියන එක ලියාගත්තා. ස්ථාන නාමය දැම්මා in the room. නේද? මට කාමරේ ඉන්න ඕන. මට ගෙදර ඉන්න ඕන. I want to be at home. I want to be at home. At home තමයි දාන්නේ. I want to be at home. මට ගෙදර ඉන්න ඕන. නේද? I want to be right. I want to be by the road. මට පාර අයිනේ ඉන්න ඕන. අයිනේ කියන අදහස ගන්න by දාන්නේ. I want to be by the road. right? අපි conjunctions ඉගෙන ගන්නකොට මේවා කියලා දෙනවා till you come. ඔයා එන තුරු. till කියන්නේ තුරු කියන එක. තුරු. ඔබ එන තුරු till you come. ඔයා එනවා ඔයා එන තුරු. තුරු කියන අදහස ගන්න till වලින්. තුරු කියන්නේ ගස් නෙමෙයි ඈ. I want to be by the road till you come every day. මට හැමදාම ඔයා එනකන් පාර අද්දරට වෙලා ඉන්න ඕනේ. හරිද? ඉතින් ඔයා ඉතින් I වගේ පදත් එක්ක want දානවා වගේම she වගේ එකත් එක්ක දාන්නේ wants. මම ඒකමයි පෙන්නලා තියෙන්නේ. she wants to be කියලා දාලා ඉවර වෙලා she wants to be a doctor. ඇයට වෛද්‍යවරියක් වෙන්න ඕන. she wants to be right innocent. ඇයට අහිංසක වෙන්න ඕනේ. she wants to be at home. ඇයට ගෙදර ඉන්න ඕනේ. අර ඒ වගේ තමයි මේකේ කියන්නේ. ඊළඟ රටා ටිකෙන් තියෙන්නේ ඒක වචන පදයක් එක්ක දාන හැටි. හරිද? මම මේක වල තියෙන නිසා මම මන්ට පැහැදිලි කරගෙන යන්නම්. right. ඊළඟට තියෙනවා තව ලස්සන එකක් අපේ අම්මට ඕන මාව my mother wants me to be කියලා noun එකක් අපිට දාන්න පුළුවන්. හරිද? මේක ඇවිල්ලා වෙනස් එකක්. අපි දැන් ගත්තොත් අපි කවුරු වෙන්න ඕනිද කියන එක අපේ ගෙදර අයට තියෙනනේ බලාපොරොත්තුවක් නේ. අපි කවුරු වෙන්න ඕනිද කියන එක සම්බන්ධයෙන් අදහසක්. අපේ ගෙදර අයට තියෙනවා, අපේ දෙමව්පියොන්ට තියෙනවා, අපේ යාළුවොන්ට තියෙනවා. දැන් මම මේ අපේ අම්මා my mother කියන එක අරගෙන තියෙන්නේ. My mother wants me to be. මගේ අම්මට ඕන මම ડોක්ටර් කෙනෙක් වෙන්න. මම මෙහෙම ලියනකොට ලියන්නේ ওই පළවෙනි එකෙන්. මෙන්න මෙහෙමයි ලියන්නේ. මගේ අම්මට ඕන නම් මම වෛද්‍යවරියෙක් වෙන්නයි. right?
my mother wants me to be a කියලා දාලා කවුද වෙන්න කියලා එක දානවා. right, doctor, teacher, engineer ඔය විදිහට නේද? my right, my husband wants me to be a good wife. right, I understand his feelings. මම ඔහොමට ඔහුගේ තේරුම් ගන්න පුළුවන් හැඟීම්. my husband wants me to be a good wife. I really like it. I can be a good wife. my husband wants me to be a good wife. අර වෙන කෙනෙකුට මං කවුරු වෙන්න ඕනිද කියන එක මේ කියන්නේ. මගේ මහත්තයාට ඕනි මම හොඳ නෝනා කෙනෙක් වෙන්න. right, එතන දේ වගේ එකක් ගත්තොත් බහුවචනෙන් තියන්නේ. ඊළඟට my mother wants me to be කියලා දාලා ඉවල adjective එකක් දැම්මොත් දැන් මේ good wife නාම පදනේ මේවා doctor වගේ ඒවා ඔය දෙවනි රටාවෙන් තියෙන නිල් පාට ලොකු අකුරෙන් උඩ ඉඳන් ගත්තාම දෙකට තියෙන්නේ මගේ අම්මට ඕන මම right කරුණාවන්ත වෙන්න. my mother wants me to be කියලා දාලා ඉවරලා adjective එකක් දැම්මොත් be kind. kind කියන්නේ කරුණාවන්තයිනේ. මගේ අම්මට ඕන මම කරුණාවන්ත වෙන්න. පැහැදිලිද? right, කරුණාවන්ත වෙන්න. මම මේකම ගන්නම්. my mother wants me to be right innocent. innocent කියලා කියන්නේ අහිංසක. මගේ අම්මට ඕන මම අහිංසක වෙන්න. අහිංසක නේද? ගොඩක් අහිංසක වෙන්න කෙනෙක් වෙනව දකින්න කැමති. එතකොට ඔයාලා දැනගන්න ඕන තව දෙයක් තමයි මේ kind කියන එක ඉස්සරහට මම ගෙනත් දැම්මොත් so කියලා. මේ so කියන වචනේ දැම්මොතින් ගොඩාරියක් කියන අදහස එනවා. දැන් බලන්න මේකේ තේරුම. මගේ අම්මට ඕන මම ගොඩාරියක් කරුණාවන්ත වෙන්නයි. ගොඩක් කරුණාවන්ත වෙන්නයි මගේ අම්මට ඕන මම. අම්මගේ අවශ්‍යතාවය මේ කියන්නේ වෙන කෙනෙක් එක්ක ඔයා ගිහිල්ලා. අම්මගේ අපේක්ෂාවල් ගැන නේද? අම්මා කියන එක වෙනස් කරලා වෙනේව දාන්න පුළුවන්. my mother wants me to be so innocent. very innocent කියන එකම තමයි මේ. ගොඩාරියක් අහිංසක වෙන්නයි ඕනේ. ඉතින් ඔය වගේ තව දේවල් ඔයාට හදාගන්න පුළුවන්. my mother wants me to be so innocent. ඉතින් මම කතා කරන අතර short note ගහගත්තට වැඩිය හොඳයි ගහගන්න පුළුවන් නම්. හරි. innocent kind වගේ වෙන පද වලට දාගන්න පුළුවන්. ඉතින් මේ plural එකක් ගත්තොත් දැන් my mother කිව්වම singular නේ. ඒ නිසා තමයි මේ s එකක් දාලා තියෙන්නේ. හරිද? හැබැයි දේ වගේ එකක් ගත්තොත් ඒ own ඒ වගේ ඒවට කෙලින්ම ක්‍රියාපදේ තියෙනවා. හරිද? ඒගොල්ලන්ට ඕන මම වෛද්‍යවරයෙක් වෙන්න. they want me to be a doctor. they want me to be a කවුද? carpenter. ඒගොල්ලන්ට ඕන මම වඩු මහත්තයෙක් වෙන්න. they want me to be a good housewife. ඔන්න විදිහේ noun එකක් දාන්න පුළුවන්. මේතන නම් වැරදිලා. adjective එකක් නේද? place එකක් මේ එන්න අකුරෙන් තිබ්බට උඩ තියෙන රටාවමයි මේ මම පෙන්නලා තියෙන්නේ. මෙතනත්. හරි. ඔන්න බලන්න තව එකක්. දැන් මේකේ කියන්නේ මේ ඇය කිව්වා කියන එක කිව්වා. අපි හිතමු කෙනෙක් වාට මොනවා හරි දෙයක් කිව්වා කියලා කරන්න කියලා. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. ඇය මට කිව්වා ගෙදර යන්න කියලා. ඇය මට කිව්වා ගෙදර යන්න කියලා. she asked me right asked me to මේ asked කියන එක අල්ට යන්නත් තමයි අගට දාගන්න ඕන කතා කරද්දී she asked me to asked me to අතීත කාලෙන් ඇය කිව්වා මට මොකක් කරන්නද කියන එක ක්‍රියාපදේ ලියා ගන්නවා. Taman කැමති verb එකක් එතනට දා ගන්නවා. නේද? මොන වගේ දෙයක්ද ඇය කිව්වේ කියන එක ඔයාලට මෙතනට දා ගන්න පුළුවන්. she asked me to go දැම්මනම් ඇය මට යන්න කිව්වා. she asked me to go ඇය මට යන්න කිව්වා. she asked me to come ඇය මට එන්න කිව්වා. ඇය මට එන්න කිව්වා. she asked me to come to the party yesterday. ටික ටික දිග්ගස්සන හැටි පේනවද? she asked me to understand her මට ඇයව තේරුම් ගන්න කියලා ඇය කිව්වා. ask කියන්නේ කිව්වා කියන එක නේද? she asked me to write a letter to her. she asked me to write a letter to her. ක්‍රියාපදයක් දානවනේ. my father asked me to cook rice. මගේ තාත්තා මට කිව්වා බත්තු යන්න කියලා. told me කියන එකම තමයි. she asked me to ක්‍රියාපදයක්නේ. දැන් ඊට පස්සේ මම be කියලා දාලා නාමපදයක් දානවා.
හරිද? මෙන්න මෙතන තියෙන එක මේ be කියලා දාලා ඉවරලා noun එකක් දැම්මොත්. She asked me to be. ඇය මට කිව්වා වෙන්න කියලා. කවුරු වෙන්න කියලාද? Be a good boy. ඇය මට කිව්වා හොඳ පිරිමි ළමයෙක් වෙන්න කියලා. She asked me to be a good boy. My father asked me to be a good girl. මගේ තාත්තා මට කිව්වා හොඳ ගැහණු දරුවෙක් වෙන්න කියලා. තේරුණාද? ඔය noun එකක් දාගත්තාම මෙතනට be කියලා නිකම්ම නෙවෙයි beත් එක දාන්න එතකොට. right? be කියන්නේ වෙන්න. කවුරු වෙන්නද කියලා කියනවා. තව එකක් අපි ගත්තොත් adjective එකක් එක්ක be දාලා ගත්තොත් ඔය රටාවටම ඇය මට කිව්වා she asked me to be right kind කරුණාවන්ත. කැමති adjective එකක් දානවා. She asked me to be innocent. ඇය මට කිව්වා අහිංසක වෙන්න කියලා. She asked me to be smart. ඇය මට දක්ෂ වෙන්න කියලා කිව්වා. right? they asked ඕන දෙයක් දාන්න පුළුවන්. my teacher asked me to. එතන she වෙනුවට my teacher දාගන්න ඔයා. කිසි අවුලක් නැහැ. My teacher asked me to right be intelligent දක්ෂ වෙන්න කියලා. ඔන්න ඒ වගේ. හරිද? තව එකක් වෙන්නවා ඊළඟ රටාව. She asked me to be කියලා දාලා ස්ථාන නාමයක් දැම්මොත්. ඇය මට කිව්වා ඉන්න කියලා. ඉන්න මේ ස්ථානයේ ඉන්න මොන හරි තැනක් අපි දාගමු. She asked me to be at home. ඇය මට ගෙදර ඉන්න කිව්වා. ස්ථානයක් දානවා at home. She asked me to be right in the room. ඇය මට කිව්වා කාමරයට වෙලා ඉන්න කියලා. She asked me to be in the room but I went out. මම නමුත් එළියට ගියා. අම්මට කියනවා දුව මේ අම්මේ යන්න එපා එළියට. She asked me to be at home but you know I can't be at home. මට ගෙදර ඉන්න බෑ. I can't be at home. So I went out. She asked me to be in the temple. ඇය මට කිව්වා පන්සලෙන් ඉන්න කියලා. She asked me to be right on the beach. මුහුදු වෙරළේ මත ඉන්න කියලා මට කිව්වා. She asked me to be on the beach but I don't like to go there. මං ඒ යන්න කැමති නෑ. හරිද? ඉතින් කරන්න කියලා ඉල්ලපු දෙයක් වෙන්න කියලා කියපු දේවල් ටිකක් තමයි මේ උඩ රටා ටිකෙන් කියන්නේ. මේක හිමීට මේ ටියුට් එක ඔයාලට WhatsApp එකේ තියෙන නිසා අරගෙන හිමීට බලා ගන්නත් පුළුවන්. තව ඒවා හදන්නත් පුළුවන්. ඊළඟට මම මේ හැම උදාහරණයකටම අරන් තියෙන්නේ she කියන එකනේ. ඉතින් මේ she වෙනුවට වෙන ඕන එකක් දාගන්න පුළුවන්. හරිද? ඕනම එකක්. my mother, my father, brother, sister නේද? they, teachers, doctors ඕන එකක්. ask me. අපිට මේම ඔයාට කියනවා not to කියලා එපා කියලා. අම්මා don't go out. අපි හිතමු දුව කියනවා මෙහෙම. අම්මට කියනවා don't go out. එළියට යන්න එපා. අම්මට දුව මෙහෙමයි කියන්නේ. ඔයා මේක තාත්තත් එක්ක කියන තාත්තා ගෙදර ආවට පස්සේ ඔයාගේ දුව කියපු කතාව. She asked me not to go out. එතන දාගන්න ක්‍රියාපදයක්. go කියලා නේද? යන්න එපා කියලා එයා මට කිව්වා. She asked me not to go. don't go නෙමෙයි අපි කියන්නේ. එතකොට හරිද? not to go කියලා තමයි කියන්නේ. She asked me not to cook rice today. ඇය මට කිව්වා අද බත්තු යන්න එපා කියලා. අයියෝ මම උයන්නේ නැහැ ඒ නිසා. She asked me not to learn. ඇය මට කිව්වා ඉගෙන ගන්න එපා කියලා. දුව කොහොමද කියන්නේ වාට ඉගෙන ගන්න එපා don't learn English. ඔයා ඒක තව කෙනෙක්ට කියන්නේ කොහොමද? She asked me not to learn English. right? not to talk to him. talk to you. talk කියන්නේ කතා කරනවනේ to you. right? ඔයාට කතා කරන්න එපා කියලා එයා මට කිව්වා. She asked me not to talk to you. right? again කියලා දැම්මම නම් ආපහු නේද නැවතත්. She asked me not to talk to you again. I'm sorry, I can't call you again. She asked me not to talk. මෙතන තියෙන ක්‍රියාපදයේ සාමාන්‍ය විදිහට තියන්නේ මේකට ed යනම නම් දාන්න එපා. ing වත් දාන්න එපා. හරිද? She asked me not to. නේද? My parents asked me not to go there. එහෙ යන්න එපා කියලා මගේ දෙමව්පියෝ මට කිව්වා. හරිද? That is why අන්න ඒකයි. නේද? මම ඕක උගන්ලා තියෙනවා that is why. අන්න ඒකයි මම එහෙ යන්නේ නැත්තේ. That is why I don't go there. ටික ටික දෙකක් තුනක් සෙට් කරන්නේ කොහොමයි. තව එකක් මම කියන්නම්. She asked me not to follow her. follow කියන්නේ පස්සෙන් යනවනේ. right? She asked me not to follow her again.
ආපහු එයාගේ පස්සෙන් යන්න එපා කියලා ඇය මට කිව්වා. That is why I don't go. I don't follow her. That is why. Right? අන්න එහෙම පොඩි පොඩි එකට සෙට් කරන්න පුරුදු වෙන්න ඔයා. ඒක තමයි කතා කරනවා කියන්නේ. That's why I don't follow her. She asked me not to go to that shop. Not to go to that shop. That boutique. That shopping center. තේරුණාද? That fair. අර පොලට යන්න එපා කියලා මට කිව්වා. Therefore I don't go there now. She asked me not to be a fool. අපි හිතමු B කියන්නේ වෙන්නනේ. ඔයා මෙතන දානවා B කියලා වල නාම පදයක්. හරිද? වෙන්න එපා කියලා මට කිව්වා. මම මෙතන දානවා fool. Fool කියන්නේ මෝඩයනේ. නේද? Not to be a fool. මෝඩයෙක් වෙන්න එපා කියලා මට කිව්වා. She asked me not to be a fool. ඇය කියන්නේ කොහොමද? Don't be a fool. මෝඩයෙක් වෙන්න එපා. එතකොට ඔයා කියනවා මේ කාත් එක්ක හරි. She asked me not to be a fool. So කියන්නේ එක නිසානේ. So I don't call her. Not to be a teacher. Not to be a bad guy. නරක හාදෙක් වෙන්න එපා කියලා මට කිව්වා. She asked me not to be a bad guy. හරි? B කියන්නේ වෙන්න කියන එක. ඉතින් ඔයාලට මේ රටාවෙම අනිත් පැත්තට ගියොත් යට දෙකක් මම ඉක්මනට කියලා දෙන්නම් උදාහරණයක එක. She asked me not to be මොකද්ද? Not to be කියලා දාලා adjective එකක් දානවා මෙතනට. wicked. wicked කියලා මේ කියන්නේ wicked කියන්නේ දුෂ්ට කියන එක. දුෂ්ට. ඇය මට කිව්වා දුෂ්ට වෙන්න එපා කියලා. She asked me not to be wicked. වියනු කයනු අල්ඩයනු wicked. She asked me not to be wicked. ඇය මට කිව්වා wicked වෙන්න එපා කියලා. දුෂ්ට වෙන්න එපා කියලා. නේද? තව එකක්. cruel කියන්නේ නපුරුනේ. නපුරු cruel. She asked me not to be cruel. Right? ඇය මට කිව්වා නපුරු වෙන්න එපා කියලා. මං කලිනුත් මේ ගැන කිව්වා මෙහෙම කතාවක්. She asked me not to be wicked. ඔය වගේ තැනකට අපි සෝ දැම්මනම් ගොඩාරියක් කියන අදහසනේ. එහෙම නැත්නම් ඔච්චර කියන අදහස. She asked me not to be so wicked. අය කිව්වා මට ඔච්චර දුෂ්ට වෙන්න එපා කියලා. so කියන එක දැම්මහම ඔය වගේ නෙගටිව් එකකට not to be එකක් එක්ක යන එකකට තේරුම තමයි ඔච්චර කියන එක. She asked me not to be so wicked. She asked me not to be so cruel. පැහැදිලිද? ඔයාට මේක තව ලස්සන කරන්න පුළුවන්. මම එකක් පෙන්නන්නම් කොහම. හරිද? Right? He asked me not to be so jealous. ඔහු මට කිව්වා ඔච්චර ඉරිසියාවන්ත වෙන්න එපා කියලා. so වලින් තමයි අර ඔච්චර කියන එක එන්නේ. jealous කියන්නේ adjective එකක් නේ. ඔහු මට කිව්වා ඔච්චර ඉරිසියාවන්ත වෙන්න එපා කියලා. right? to his family. ටික ටික දිග්ගස්ස ගන්නවා. to his family. ඔහුගේ පවුලට. නේද? ඔහුගේ පවුල කෙරෙහි නේද? ඉරිසියාවන්ත වෙන්න එපා ඔච්චර කියලා ඔහු මට කිව්වා. නේද? They asked me not to, right? Be so මොකද්ද? cunning. cunning කියන්නේ කපටි කියන එකනේ. They asked me not to be so cunning. ඒගොල්ලෝ මට කිව්වා ඔච්චර කපටි වෙන්න එපා කියලා. හරිද? දැන් ඔයාලට මම අමුතු එකක් පෙන්නන්නම්. He asked මම මේ me වෙනුවට දාන මෙහෙම එකක්. her. ඔහු ඇයට කිව්වා. He asked her not to be so, right? talkative කියන්නේ කටකාර. කච කච ගන්නවා කොයි වෙලෙත්. He asked her not to be so talkative. ඔච්චර කටකාර වෙන්න එපා කියලා ඔහු ඇයට කිව්වා. ඔය මට කියන එක වෙනකොට වෙන එකක් දාලා ලියනවා. ඉතින් patterns කියලා කියන්නේ එහෙමයි. හරිද? ඔතනට ඕන පුද්ගල නාමයක් දාන්න පුළුවන්. නිමාලි. He asked නිමාලි not to be so talkative. ඔහු නිමාලිට කිව්වා ඔච්චර කටකාර වෙන්න එපා කියලා. නේද?
තව discuss ගන්න පුළුවන් නිමාලිස් mother. නිමාලිගේ අම්මට. තේරුණාද මේවා ලස්සන කරන හැටි? ඔව් නිමාලිගේ අම්මට කිව්වා not to be so talkative. right? ඔයාට බලා ගන්න පුළුවන් නේ. හරිද? වැදගත් දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. right. ඊට පස්සේ අන්තිම එකේ තියෙන she asked me not to be ස්ථානයක් දානවා. ඉන්න එපා කියලා අය මට කිව්වා. කොහෙද? මැරෙන්න කිව්වද? නෑනේ. ඉන්න එපා. කොහෙද ඉන්න එපා කියලා කිව්වේ? ගෙදර ඉන්න එපා කියලා අය මට කිව්වා. මම මේ අහනකොට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මේ උගන්වන්නේ. හරිද? She asked me not to be at home. At home ගෙදර. නේද? Not to be at home. මෙතන දැම්මනම් at home කියලා මොකද වෙන්නේ? ඇය මට කිව්වා ගෙදර ඉන්න එපා කියලා. She asked me not to be at home because කියලා හේතුවක් දාන්න පුළුවන්. right? My father asked me not to be alone. තනියෙන් ඉන්න එපා කියලා කිව්වා. at home ගෙදර නේද? in the temple. right? on the way පාරේ. not to be on the way. on the road. road කියන්නේ පාරනේ ස්ථානයක් නෙනේ. on the road. පාරේ ඉන්න එපා කියලා කිව්වා. She asked me not to be on the road. right? She asked me not to be inside the car. right? car එකේ. She asked me not to be inside the car. car එකේ ඇතුලේ ඉන්න එපා කියලා ඇය මට කිව්වා. ඔය විදිහට ඕනි දෙයක් හදාගන්න පුළුවන්. හරිද? හරි. අන්තිමට තියෙනවා මෙහෙම do you know what she wants me to do? right? මේකට යන්කෝ. මේකට කලින්. දැන් මේ if I were you කියන එකත් එක්ක I would කියන එක දාලා වාක්‍ය රටාවක් තියෙනවා. if I were you හොඳට මතක තියාගන්න was ඕනනම් දාන්න පුළුවන්. නමුත් වඩා ජනප්‍රිය රටාව තමයි if I were you කියන එක. බලන්න මම පෙන්නන හැටි. if I were you ඒක තේරුම තමයි මම ඔයා වුණා නම්. හරිද? මං ඔයා වුණා නම් මෙන්න මෙහෙමයි කරන්නේ. අපි හිතමු විජිතා පාලි මහත්මියට මොනවා හරි යාළුවෙක් හම්බ වෙනවා. එයා මොනවා හරි වැරද්දක් කරලා. ඔයා කියනවා එයාට මේ බලන්නකෝ මම ඔයා වුණා නම් මම නම් මෙහෙමයි මේ වැඩේ කරන්නේ. අපේ ජීවිතේ අපිට එහෙම අවස්ථා එනවනේ. there may be some chances in our life we say like this. මං ඔයා වුණා නම් නේද? මං ඔයා වුණා නම් right? මම ඔහුට ගහනවා. right? මම ඔහුට බනිනවා. මොකක් හරි අපි හිතවන්නේ මේ වගේ දෙයක්. වට කියන්න ඕනේ නෝ. මම ඔයා වුණා නම් මම පළවෙනි එක ගැන කියන්නේ. මං ඔයා වුණා නම් මං ඔහුට බනිනවා. හරිද? කොහොමද කියන්නේ? if I were you. හරිද? if I were you මේක කියලා හිටියා ඉස්සර වෙලා. ඔක තමයි පැටර්න් එක. ඊළඟ කෑල්ල කොහොමද කියන්නේ දන්නවද? අයිත් එක දාන would එක නේද? will නෙමෙයි දාන්නේ would. I would. බනිනවා කියන්නේ blame නේද? ඔහුට කියන්නේ him. if I were you I would blame him. මං ඔයා වුණා නම් මං ඔහුට බනිනවා. නේද? if I දැන් මේවා අය කවදාවත් බැරි වෙන්න බෑ. if I were your brother මං ඔයාගේ සහෝදරයා වුණා නම් if I were your brother හරිද? I would එක දාන්නේ දැන් මේකේ පැටර්න් එකේ අවශ්‍යතාවය මත I would play සෙල්ලම් කරනවානේ. කාත් එක්කද? එකක් මං කියනවා with you නේද? daily දිනපතා මං ඔයාගේ සහෝදරයා වුණා නම් මං ඔයත් එක්ක හැමදාම සෙල්ලම් කරනවා. දිනපතා සෙල්ලම් කරනවානේ. if I were your brother I would play with you every day daily. තේරුණාද? if I were you මේ පැටර්න් එකේ අන්තර්ගත කොටසක් තමයි would එකක්. හරිද? if I හරිද? were නේද? your handbag මං ඔයාගේ handbag එක වුණා නම් right නිකන් අර සෙල්ලමට කියන එකක් මේක. if I were your handbag මොකද්ද කියන්නේ? I would go everywhere. right? everywhere කියන්නේ හැමතැනමනේ. I would go everywhere with you. මං එහෙනම් හැමතැනම යනවනේ ඔයත් එක්ක. if I were your handbag I would go everywhere with you.
ඉතින් අර romantic දේවල් කියන්නත් හදා ගන්න පුළුවන්. If I were your book, I would be in your hands every time. පැහැදිලිද කියන එක? If I were the pen, මං පෑන වුණා නම්. If I were the pen, මම පෑන වුණා නම්. If I were a tree, මම ගහක් වුණා නම්. If I were a bird, මම කුරුල්ලෙක් වුණා නම්. පැහැදිලිද? I would කියලා තමයි ඊළඟ එක කියන්නේ. හරිද? ඉතින් if I were you, ඔයා මම වුණා නම් කියලා හදාගෙන if you were me, I were you කියන්නේ මම ඔයා වුණා නම් නේද? You were me වුණා නම් ඔයා මම වුණා නම් කියන එක. හරිද? ඉතින් ඊළඟ එක බලන්න. If I were your wife, මම නිකන් උදාහරණ දීලා තින්නේ එකට. මං ඔයාගේ බිරිඳ වුණා නම් I would cook rice. I would help you. මං ඔයාගේ බිරිඳ වුණා නම් මං ඔයාට උදව් කරනවානේ. If I were your wife, I would help you. පැහැදිලිද? If I were my mother, මම මගේ අම්මා වුණා නම්, right? ඒ කියන්නේ මම මගේ අම්මා වුණා නම්. මේවා නිකන් අර හිතා ගන්න බෑ එක සැරේට කියන්න කෙනෙක්ට. ඒකයි මම මේ ටික දුන්නේ. If I were my mother, I would help my father. මම මගේ අම්මා වුණා නම් මම නම් මගේ තාත්තට උදව් කරනවා එහෙනම්. If I were my mother, I would like this marriage. I would like this marriage. මම මේ විවාහයට කැමති වෙනවා. If I were my mother. If I were your pet, මම ඔබේ සුරතලා වුණා නම් I would play with you. මම වත් එක්ක සෙල්ලම් කරනවා. If I were නිමල්, මම නිමල් වුණා නම් I would marry him. Marry her. I would commit suicide. Yes. If you were me, ඔයා මම වුණා නම් ඔයා සියදිවි නහගෙන. Yes නිර්මා එක හරි. ආයපු එක හරි. නේද? අයියෙන් කියන්න ගෙදර ඒ සෙන්ටෙන්ස් එක හඬ නගා කියන්න රෑ 12ට විතර. ඉදිරින් එළියට දාවි නේද? If I were නිමල්, I would not marry her. මම නිමල් වුණා නම් ඔය would එකට not දාලා කිව්වනම් if I were නිමල්, මම නිමල් වුණා නම් අපි හිතමු නිමල් කියලා කෙනෙක් ඉන්නවා, එයා අනවශ්‍ය විවාහයක් කරගෙන දුක් විඳිනවා. අපි ඒක දැකලා අපේ ගෙදරදි කතා වෙනවා if I were නිමල් නේද? එහෙම කයිවාරු ගහනවනේ. Tamanට වරදිනකන් Taman දන්නේ නැහැ. අනුන්ගේ දෙයක් ගැන කයිවාරු ගහනවා. මෙම if I were නිමල් කමාවක් ඕනේ ලියනකොට නම් නේද? I would not marry her. නේද? අපි දැන් මොකක් හරි නමක් නිමාලි කියලා දාමුකෝ. I would not marry නිමාලි. Never. දැන් කියනවා. If I were නිමල්, I would not marry නිමාලි. Right? මම නිමාලිව බඳින්නේ නැහැ. හරිද? If I were නිමල්. මේ would එකට not දාලා කියනවා. හරිද? තව පුදුම දේවල් තියෙනවා. ඉතින් ඉවරයක් කරන්න බෑ. If I were නිමල් මේ would එකට මම be දැම්මා නම් if I were නිමල්, I would be at home. මම නිමල් වුණා නම් මං ගෙදර ඉන්නවා. මම නම් ගෙදර ඉන්නවා. අපි හිතමු නිමල් එහෙනේ ඇවිදලා පොලිසියෙන් අල්ලගෙන. කොවිඩ් කාලේ. ඉතින් ආ කියන if I were නිමල්, I would be at home. උගන්නන එක මට ලොකු වැදගත් දෙයක් නිසා තමයි මේ ටික අර වෙලාව අරන් දෙවෙනි දවසකුත් දාගෙන මේ උගන්නන්නේ. නිකන් වෙලාව නාස්ති කරනවා වෙනුවට කතා කරන්න දෙනවා chance බය වෙන්න එපා. හරි. ඕන තරම් දවස් දෙන්නම් මම මට පුළුවන් හැමදාම ඔයාලට link එක දෙවි try කරවන්නම් කතා කරන්න. If I were your book, I would කියලා කේක රටා. ඉතින් මේවා දෙන්නේ නිකන් ආදරේට නෙමෙයි. තව දේවල් හදවන්න ඔයාලා වුණා. හරිද? ඉතින් උනන්දුව තියෙන අයට ඕනි වෙන sentences හදන්න තමයි දෙන්නේ. If I were her, මම ඇය වුණා නම් I would කියලා ඕන එකක් කියන්න පුළුවන්. If I were his boss, මං ඔහුගේ ලොක්කා වුණා නම් right? I would increase his salary. මං ඔහුගේ ලොක්කා වුණා නම් මං ඔහුගේ පඩි වැඩි කරනවා. If I were my boss, මම මගේ ලොක්කා වුණා නම් I would not blame my servants. මම මගේ සේවකයන්ට බනින්නේ නැහැ. පැහැදිලිද? ඔය විදියට ඔය රටාවත් මතක තියාගන්න.
ඕක තමයි ඔතනින් ඕක ඉවරයි. මේක නිකම් මන් දීපු ටියුට් එකක් බව මතක තියාගන්න. ඕක එවලා තියෙන PDF එක හැම කෙනෙක්ටම ඒක බලන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට මේ වෙන එකක් දෙනවා. තව pronouns ගැන මේක ඉතින් අර දන්නවත් ඇති. ඒ උනාට මම පොඩ්ඩක් නිකම් පෙන්නන්නම්. මගේ යුතුයකමක් විදියට. හරිද? හරි දැන් ඔයාලට මේ තව චුට්ටකින් පේන්නේ pronouns කියලා ටියුට් එකක්. මේක මම දාලා තියන්නම්. මේක දන්නවා හැමෝම. නිකන් හම්බෙන් නොදන්න දෙයක් තිබුණොත් කියලා හිතලා තමයි මම මේ කියලා දෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ සෙට් එක. IVU දෙහි sheet හැම කෙනෙක්ම දන්නවා ඇති. නමුත් මගේ යුතුයකමනේ ඒක නිකන් මතක් කරන එක. නේද? I කියන්නේ මම, V කියන්නේ අපි, U කියන්නේ ඔයා, ඔයාලා, ඔබතුමා ඕන දෙයක්. they කියන්නේ ඒගොල්ලෝ කියන එක. he ඔහු, she ඇය, it ඌ එහෙම නැත්නම් ඒක කියන එක. නේද? ඊළඟට මෙන්න මේ දෙවනි සෙට් එකේ තේරුම් ටික තමයි දන්නේ නැති දෙයක් අමතක වෙච්ච දෙයක් තිබ්බොත් බලා ගන්න. හරිද? me කියන්නේ මට කියන එක. us කියන්නේ අපිට කියන එක. you කියන්නේ නැවතත් ඔබට කියන එක. අර I love you කියනකොට ඔබට කියන අදහස ගන්න. them කියන්නේ ඒගොල්ලන්ට, ඔවුන්ට. him කියන්නේ ඔහුට, her කියන්නේ ඇයට, නැවතත් it කියන්නේ ඌට කියන එක. එහෙම නැත්නම් ඒකට I don't like it. මම ඒකට කැමති නෑ. it. මම දන්නවා මේක. ඉතින් ඊළඟට නේද? මගේ නමක් තියෙනවා ඒකේ. my කියන්නේ මගේ හැමෝම දන්නවා. our කියන්නේ අපේ, our school, our daughter, our home ඒ වගේ නේද? your කියලා කියන්නේ ඔයාගේ. their කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ. ඒගොල්ලොන්ගේ බල්ලා their dog. their dog is Tommy. his කියන්නේ ඔහුගේ. ඔහුගේ බෑග් එක කියලා කියන්නේ කොහොමද? his bag නේද? her name කියන්නේ ඇයගේ නම. අන්න ඒ වගේ her. its කියලා කියන්නේ කමාවක් නැහැ මේකේ. its its කියන්නේ උගේ ඒකේ කියන එක. මෙන්න මේ ටික ගැන චුට්ටක් කියන්නම්. mine mine කියලා කියන්නේ මගේමයි කියන අදහස. මගේමයි. මගේ කියන එකම තමයි අරයි. ours කියන්නේ අපේමයි. මේ උඩ ටිකම වගේ තමයි තේරුම. හැබැයි යොදන හැටි විතරයි වෙනස් වෙන්නේ. මම ඒක පෙන්වන්නම් මේකෙදි. ours කියන්නේ අපේ. right? yours කියන්නේ ඔයාලගේ. theirs කියන්නේ ඒගොල්ලන්ගේ. s එකක් තියෙනවා. his කියන්නේ ඔහුගේ. hers කියන්නේ ඇයගේමයි. ඇයගේ කියන එක. its කියන්නේ උගේ ඒකේ කියන එකම තමයි. එතකොට මේ උඩ තියෙන එකයි යට තියෙන එක අතර වෙනස මම පෙන්වන්නම් මෙහෙම. අපි කිව්වොතින් right? this is my dog. මම my capital වලින් ලියන්න. my dog. මේ ඉන්නේ මගේ බල්ලා. හරිද? හරිද? this is my dog. මම කියනවා එතකොට my කියන එක දැම්මේ මොකද? dog ට කලින් නේද? this is my dog. මං කියනවා මේ බල්ලා මගේ. this dog is mine. පේනද සෙට් වෙන හැටි? මේ බල්ලා මගේ. හරිද? this dog is mine. this is මේ මගේ බල්ලා. ඉතින් මේ මගේ බල්ලා නේද? this is my dog. this is my mother. this is my father. ඔය විදිහට කියන්න පුළුවන්. this dog is mine කියලා කිව්වොතින් මේ බල්ලා මගේ. පොඩි වෙනසයිනේ. මේ බල්ලා මගේ. උඩේගේ කියන්නේත් එකම තමයි මේ මගේ බල්ලා. මේ බල්ලා මගේ. ටිකක් අයිතිය ටිකක් වැඩි නේද? තද කරලා කියනවා. මේ බල්ලා මගේ. මේ පොත මගේ. this book is mine. right? තව එකක් ගත්තොත් ඔය වගේ. right? නේද? this is her blouse. මේ ඇයගේ මේ හැට්ටය මේ ඇයගේ හැට්ටේ අම්මගේ මොනවාරි හැට්ටයක් අරගෙන කියලා this is her blouse don't take it ඒක ගන්න එපා මේක ඇයගේ හැට්ටේ මං කියනවා මේ හැට්ටේ ඇයගේ this
මාත් එක කියනවා ඉතින් ඔයාලා. This blouse is hers. පැහැදිලිද? ඔන්න ඔය වෙනසට තමයි මේ දෙකක් හදාගෙන තියෙන්නේ. අරක අගට තල්ලු කරලා ටිකක් අයිතිය වැඩි වෙනවා මේකේ. මේ 60 ඇයගේ මේ ඇයගේ 60. කාට හරි මේ උඩේ වෙයින් අපි සාමාන්‍යයෙන් දෙයක් පෙන්න කියනවා. මේක තාත්තගේ කලිසම. නේද? මේක මගේ අම්මගේ ගවුම. right? මේක ඔහුගේ පොත. This is his book. මේක ඔහුගේ නම. This is his name. කොහොම පෙන්න කියනවා. right? This cup is hers. මේ කෝපය ඇයගේය. දෙවනි වර්ගයෙන් කියන්නේ. හරිද? ඔන්න එහෙනම් මම ඕක ගැන කියන්න ඕන දෙයක් කිව්වා. ඕනම් මතක තියාගන්න කතාව. ඊළඟට යටම තියෙන එකේ කරන්නේ pronoun එකක්ම තමයි myself, right? මමම කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. මමම නිකන් මේ මම ගැන කියලාත් අපි පොඩි කාලේ ඉඳන් පාඩම් කරගෙන තියෙනකොට myself කියන රචනාවල් ලියන්න කියලා. myself කියන්නේ මමම කියන එක. ourselves කියලා කියන්නේ අපිම. right? දැන් මෙහෙමයි. අනිත් ඒවා yourself කියන්නේ ඔයාම, ඔයාලම. their selves කියලා කියන්නේ ඒගොල්ලොම. himself කියන්නේ ඔහුම, ඇයම, itself ඌම. ඔය රටාව විදිහට යන්නේ. නිකම්ම මම මෙහෙම කියන්නම්. ඔයා you tell your brother to go to shop and buy something but he does not listen to you. ඔයා finally you say like this. මමම යන්නම්. නේද? I'll go myself. I myself will go. මමම යන්නම්. හරි. මමම යන්නම්කෝ. අන්න එහෙම කියනවනේ. I myself will go. right? I myself I myself will do it. හරි මම ඒක කරන්නම්. මමම කරන්නම් ඒ වැඩේ. අන්න right. I myself will do it. You don't come. You don't need to help me. මට උදව් කරන්න ඕනේ නෑ. අන්න ඒ වගේ. right? ඔය වගේම අනිත් ටිකත් අන්න මේ නිකම් pronouns ගැන ටිකක් කියලා දෙන්න හරි. ඉතින් අන්තිම ටික චුට්ටක් තියෙන එකේ this කියන්නේ මේක කියන එක නේද? ළඟ තියෙන දෙයක් මොකක් හරි පෙන්නන එක this. මේක ඒ විතරක් නෙමෙයි මෙයා කියන අදහස ගන්නෙ this වලින්. මෙයා නේද? This is my friend. මෙයා තමයි මගේ යාළුවා. මේක මෙයා කියන අදහස ළඟ තියෙන දෙයක් පෙන්නනකොට. ඊළඟට තියෙනවා these කියලා. කියන්නේ මේවා, මෙයාලා කියන අදහස ගන්න. හරිද? බහුවචනාර්ථය. මේවා පොත්. These are my books. මේවා මගේ පොත්. මේවා. එතකොට බහුවචනයෙන් පොත් කියනකොට ගොඩාක්නේ. this නෙමෙයි these. right? These are my advice. right? These are my pens. These are my frocks. These are my trousers. right? ඔය විදිහට කියන්න පුළුවන්. දුර තියෙන දෙයක් පෙන්නලා අපිට කියන්න පුළුවන් that දාලා that is our home. අර තියෙන්නේ අපේ ගෙදර. නිවස. නේද? that is a mango. ඒ තියෙන්නේ අඹයක්. අඹ ගෙඩියක්. that is a mango. that is කියලා දුර තියෙන දෙයක් පෙන්න කියන්න පුළුවන්. නේද? දැන් ඔය that is a නොදා මන් දානවා that is the mango කියලා. කාටද කියන්න පුළුවන් මේ දෙකේ වෙනස? that is a mango කියන එකේ සිංහල තේරුමයි that is the mango කියන එකේ සිංහල තේරුමයි. මේ සරල පොඩි පන්ති වල තියෙන දේක් මම අහන්නේ. කාටද මේක පුළුවන්? challenge එකක්. මයික් කැරියා කිව්වා. බලමු කී දෙනෙක් දන්නවද කියලා. ඔව් කියන්න බලන්න. අරක අඹ ගෙඩියක්. ඔව්. අරක අඹ ගෙඩිය. හරි. yes. 99.99ම හරි ගියා. that is a mango. අරක අඹ ගෙඩියක්. දෙවෙනි එකේ තියෙන තමයි අරක තමයි අඹ ගෙඩිය. අපි හිතුව මේ අර මේ ගෙදර මොනවා හරි ගහක අඹ ගෙඩියක් තියෙනවා ලස්සනට හැදිලා. ඒක කඩාගෙන යනවා අසල්වැසි ගෙදරක කෙනෙක් හොරකම් කරගෙන කරේ ගහගෙන නේද? කරේ පිටේ ගැට ගහගෙන දුවනවා අනිත් ගෙදරට. ඔයා යනවා පොලිසිය. you lodge a complaint. ඊළඟට පොලිසියෙන් ඇවිල්ලා අඹ ගෙඩිය හොයනවා. නේද? දැන් ඉතින් ටෝච් ගහගෙන යනවා අල්ලපු ගෙදරට සැකට
නේද? පොලිස් බල්ලොත් දාලා ස්නිෆින් ඩොග්ස්ලා දාලා දැන් ඉව කරගෙන යනවා. යනකොට අල්ලපු ගෙදර කුස්සියේ හංගලා තියෙන අඹ ගෙඩියක්. ඔයාට මේක අහුවෙලා ඔයා පොලිසියෙන් අහනවා මේකද is this the mango? මේකද අඹ ගෙඩිය? ඔයා කියනවා yes that is the mango, that is the mango. අරක තමයි අඹේ, අරක තමයි අඹේ. දුර ඉඳන් කෑ ගහලා කියනවා. හරිද? අරක තමයි අඹ ගෙඩිය. that is the mango. that is a mango කිව්වොත් අරක අඹ ගෙඩිය. that is the mango කිව්වොත් අරක තමයි අඹ ගෙඩිය. right? මම මෙතන දානවා that is a man, that is a man. අර ඉන්නේ මිනිහෙක්. that's a man. නේද? that is the man. අර තමයි මිනිහා. අර ඉන්න එක තමයි මිනිහා. that is the man. අරයා තමයි මිනිහා. that is the man. අරයා තමයි මිනිහා. right? this වලට දැම්මහමත් ඔහොම තමයි. right? ඔය අකුවතින් this is a girl. මේ ඉන්නේ ගෑනු ළමෙක්. නේද? ඊළඟ එක වාක්‍ය ගත්තොත් this is the girl. මෙයා තමයි ගෑනු ළමයා. දෙවෙනි එකේ තේරුම. හරිද? මේ ද දැම්මහම වෙන්නේ මෙයා තමයි ගෑනු ළමයා. මෙයා ගෑනු ළමයා. මෙයා තමයි ගෑනු ළමයා. right? කවුරු හරි මොකක් හරි පෙරට්ටුවකදී හඳුනා ගැනීමේදී වගේ මෙයා තමයි ගෑනු ළමයා. this is the girl. right? this is the girl. right? මම ඕන නිකන් මේක ලස්සන කරන්න. this is the girl who නේද? who loved me. මට ආදරේ කරපු මේවා ගැන උගන්වන ඉස්සරහට හූ දාන හැටිය නම් මනම් ගැන. this is the girl. මෙයා තමයි ගෑනු ළමයා. this is the girl who loved me. පැහැදිලිද? this is the girl. මෙයා තමයි ගෑනු ළමයා. right? those කියන්නේ අරවා කියන එක. those are our lands. කවුරු හරි කෙනෙක් යනවා පාරේ. අපි හිතමු සාගර කියලා. සාගර පාරේ යනකොට කවුරු හරි ගෑනු ළමයි ටිකක් එතනින් යනවා. සාගර පෙන්නලා කියන වටේම පෙන්න. right? those are our lands. අරව තමයි අපේ ඉඩම්. නේද? those are our නේද? නැත්තම් those are my මොනවාද? those are my cars. අරව තමයි මගේ කාර්. අර තියෙන්නේ අරවා. අනුන්ගේ දේවල් ටිකක් පෙන්නලා කියනවා. ඉන්නවද දන්නේ නැද්ද? හරි. someone කියන්නේ යම් කෙනෙක් කවුදෝ කෙනෙක් කියන එක. someone කවුද එක්කෙනෙක් කවුදෝ එක්කෙනෙක්. someone came yesterday. කවුද එක්කෙනෙක් ආවා ඊයේ. someone. හරිද? someone නෙමෙයි someone. ඊළඟට තියෙන somebody දෙකම එකයි. somebody කිව්වත් එකයි someone කිව්වත් එකයි. හරිද? nobody no one. කවුරුවත් නැහැ කියන එක මේක දෙකේම තේරුම. කවුරුවත් නැහැ. nobody loves me. කවුරුවත් මට ආදරේ නැහැ කියන එක මේකේ තේරුම. nobody තමයි නේද? loves me. මට ආදරේ කරන්නේ. කියන්නේ මේක ඇත්ත තේරුම මොකද්ද? කවුරුවත් මට ආදරේ නැහැ කියන එක. right? no one right? no one can enter my room. කාටවත් බෑ මගේ කාමරයට ඇතුල් වෙන්න. ওই දෙක ඕන විදිහකට දාන්න පුළුවන්. no one ට විතරයි පුළුවන්. no one කියලා මිනිසෙක් නෑ ඇත්තටම ලෝකෙනේ. no one can enter my room. කාටවත් බෑ මගේ කාමරයට ඇතුල් වෙන්න. නේද? දැන් මෙහෙම දුන්නොත් nobody killed no one. මට කියන්න බලන්න විජිතපාලි මහත්මිය මේකේ තේරුම මොකද්ද කියලා. නිකන් nobody killed no one කියන්නේ මොකද්ද මේකේ තේරුම නිකන් just ගත්තොත් කවුරුත් නෑ කවුරුවත් මරන්නේ. killed මැරුවා. කවුරුත් මැරුවේ නෑ කවුරුවත්. එතකොට ඇත්තට කවුරුවත් මැරිලාද? නෑ නේද? very good. nobody killed no one. කවුරුවක්වත් කවුරුවත් මැරුවේ නෑ. nobody killed no one. don't fight. රණ්ඩු වෙන්න එපා. nobody killed no one. නේද? nobody stole කියන්නේ හොරකම් කළා. my purse. පොලිසිය ගිහිලා පැමිණිල්ලක් දානවා. කෙනත් මට කියන්න බලන්න මේකේ තේරුම. nobody stole my purse කියන්නේ මොකද්ද? කවුරුත් මගේ පර්ස් එක හොරකම් කරලා නෑ. yes, nobody stole my purse. කවුරුත් මගේ පර්ස් එක හොරකම් කළේ නෑ නේද? ලා කියලා දැම්මනම් past tense නේද?
perfect එකට එනවා එහෙම වුණාද has stolen right nobody has stolen my purse කවුරුත් මගේ purse එක හොරකම් කරලා නැහැ හරි ඉතින් මම නිකන් කිව්වේ කතාව එක nobody කියන එකත් එක්ක දාන හැටි ඉතින් මේ ඇවිල්ලා එක නිකන් චූටි දෙයක් yes හරි ඊට පස්සේ එකම එක චූටි දෙයක් තව ඔයාලට පෙන්නනවා මම මෙන්න මේ ටියුට් එකේ මේක තනියෙන් කරන්න පුළුවන් දැන් මගේ සපෝට් එකක් මේකට නෑ අත්‍තරම දෙන්නේ it is easy to කියන රටාව මේ සතිය ගෙදර ඉඳන් සෑහෙන වැඩ තියෙනවා ඔයාලට කරන්න හරි නැත්තම් ක්ලාස් එක කියන ටෙන්ස් එකක් උගෙන ගන්න එක නෙමෙයි ඒකෙන් තමයි මේ ටික තනියෙන් කරන්න දෙන්නේ ඉතින් ඔයාගේ අතේ තියෙන වැඩේ යා it is easy to කියන්නේ lazy කියන එක මොකක් හරි දෙයක් මේ රටාවේ මම උදාහරණ පෙන්නලා තියෙන නිසා කියන්න ඕනේ නෑ it is easy to කියලා දාලා ක්‍රියාපදයක් දානවා ඉංග්‍රීසි ඉගෙන ගන්න lazy it is easy to කියලා දාලා ලියනවා නම් ඉංග්‍රීසි පැහැදිලිද දෙමළ කතා කරන්න lazy it is easy to speak tamil කියලා දාලා speak it is easy to win the life ජීවිතය දිනන්න lazy පැහැදිලිද it is easy to රටාව ඊළඟ එකට යනවා it is easy to be කියලා adjective එකක් දානවා වෙන්න lazy it is easy to be kind මම මේ කියන්නේ නැහැ ඉතින් ටයිප් කරලා දෙන්න මහන්සියෙන් ටයිප් කරන්නේ ඔයාලා වගකීමක් එකතුව බලන්න කියලා මතක් කරනවා මේ ටියුට් එකක් දාලා ඇති මං හිතන්නේ මේ මම WhatsApp වලින් එව්වා ඒක නිසා මේක පෙන්නන්න යන්නේ නෑ අමුතුවෙන් චුට්ටක් දේවල් මේකේ තියෙනවා රයිට් අපි දැන් අපේ වැඩේ පටන් ගමු අර කොටස කතා කරන්න ගන්න එක මම ඔයාලට අහනවා ප්‍රශ්න කීපයක් හරි so today we are going to talk about some important things you know today is just to practice about some topics ඉතින් මම දෙන්නෙක්ව ගන්නවා ඉස්සර වෙලාවම මේ වෙලාවෙ ඉන්නවා කෙනත් කුමාරී නිර්මා ශර්මිලා සුගත් විජිතා පාලි මහත්මයා රයිට් ඔයාලා සෙට් එකෙන් මම දෙන්නෙක් ගන්නවා පොඩි ඩයලොග් එකක් ගන්න ඉස්සෙල්ලම මම තෝරගන්නේ පළවෙනියට මුඩින් ඉන්න දෙන්න නම් පිළිවෙලට කෙනත් and කුමාරී right නේද right මම ටයිප් කරා හරිද මන්ද ETH yes Kenneth and Kumari දැන් මේ දෙන්නට දෙන ඩයලොග් එක තමයි මෙන්න මේ වැඩේ දෙන්න ගන්න හරි එක්කෙනෙක් අහන්න ඕන මොකද ගිය සතියේ උගන්නපු ලෙසන් එක තමයි අර have you ever right ඒ වගේ ඒවා ඔයා කවදා හරි have you ever මෙන්න මේ රටාවේ have you ever right have you ever killed animals ඔන්න ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් 10ක් 10 questions right have you ever එහෙම නැත්නම් have you never ඔයා කවදාවත් මෙන්න මෙහෙම නැද්ද have you ever right decent ප්‍රශ්න හොඳට ඒවා අහන්න කියලා තමයි කියන්නේ ඊට පස්සේ අනිත් එක්කෙනා කියනවා මේ දේ කරලා නැත්නම් I have never yes I have killed animals ඔන්න ඔය විදිහට මොකක් හරි අර present perfect tense එක use කරලා තමයි කියන්න ඕන හරිද just start someone yes දෙන්නගේ mic එක අරගෙන පටන් ගන්න ඕන right අපි දෙමු කුමාරිට ප්‍රශ්න අහන්න කෙනත්ට උත්තර දෙන්න කියලා කියමු පුළුවන් නේද හරි කො කුමාරි නිදිද එයා නැත්තම් අපි දෙමු නිර්මට chance එක එහෙනම් ඊළඟට ඉන්නේ නම නිර්මනේ නිර්ම ප්‍රශ්න අහන්න පුළුවන් කෙනත් උත්තර දෙන්න ඕන හරි ඊට පස්සේ යාටත් දෙනවා 10ක් අහන්න හරි yes start have you ever drunk alcohol yes I have you ever blamed your children no no you can't give short answers and skip okay no I have never I have never blamed children full answer right ඊළඟ එක have you ever been to another country yes I have yes I have been to
another country. Another country. Have you ever slapped a girl? No, I never. No, I never. No, I have never. No, I have never. Right, Nirmahan? Have you ever cheated your wife? No, I have never. Nirma, come on. Have you ever insulted have you ever insulted your wife in front of her parents? No, I have never. Have you ever eaten pizza? Yes, I have eaten pizza. Have you ever cooked? No, I have never cooked. Have you ever killed a rabbit? No, I have never killed rabbit. Have you ever written a novel? No, I have never written a novel. Right, 10 ඉවරයිද නිර්මා? Right, අපි දෙමු කෙනෙක් chance එක. Right, අහන්න ඕන දිග ප්‍රශ්න. ඔයත් උත්තර දෙන්න ඕන. Have you ever? Have you ever killed animal? No, I have never killed an animal. Have you ever cooked? Yes, I have cooked. Have you ever been another country? Yes, I have been in another country. I have been to another country. Have you been Have play you ever cricket? been? Have you ever been play cricket? Have No, you I have ever? never been. Been play cricket? Have play cricket? No, I have never been played cricket. Been එකක් දාන්න දෙන්නත් එක්කම දානවා been. ඒ වුණා have you ever played cricket only? හරි. කියන්න. Come on. Have you Have you ever? have you ever have you ever eaten burgers? Eaten burgers? Yes, I have eaten burgers. Have you ever hit another person? No, I have never hit another person. Have you ever ride a bicycle? Yes, I have Ride not ridden. Ridden a RIDDEN. bicycle? Yes. Yes, I have ridden a bicycle. ඔව් තව එකක් වගේ තියෙනවනේ. Have you ever blamed children? Blamed children? No, I have never blamed children. Right, very good. දෙන්න හොඳට කරා. ඉතින් බලන්න කතා කරද්දී don't worry to form questions. Have you ever cooked? මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා තව ඕන ඒවා ඔයාට මේ ස්තැනට දාන්න පුළුවන්. ඔයා දන්න කෙන ක්‍රියාපද දැම්මොත් ඔයා උනන්දු වෙලා ඇත්තටම ඔයාට පුළුවන් වෙනවා මේ වගේ ඒවා හදාගන්න. Have you ever cooked rice? ඔයා බත්තු වෙලා තියෙනවද? Have you ever killed mosquitoes? ඔයා මදුරුව මරලා තියෙනවද කවදා හරි? Have you ever drunk alcohol? Have you ever drunk Coca-Cola? Have you ever drunk Pepsi? Like that you can ask many things.
have you ever been to China නේද එහෙම කියලා දාලා අහන්න පුළුවන් have you ever written ඔයා ලියලා තියෙනවද have you ever written write a letter to a boy a girl a friend like that have you ever slapped a girl නේද have you ever played tennis have you ever sung කියන්නේ sing කියන ක්‍රියාපදයේ v3 එක have you ever sung a song have you ever sung an English song ඔයා කවදාද ඉංග්‍රීසි සින්දුවක් කියලා දෙනවද have you ever eaten නේද ඕන එකක් අහන්න පුළුවන් පිට්සා හරි මොනවා හරි have you ever cultivated vegetables ඔයා වගා කරලා තියෙනවද have you ever cultivated have you ever understood have you ever understood the music of a bird කුරුල්ලෙක්ගේ සංගීතය ඔයා තේරුම් අරගෙන තියෙනවද කවදා හරි හරිද have you ever ridden a bicycle have you ever talked to a girl a boy a professor a friend a sad person දුක්බර මිනිහෙකුට right ඕන දෙයක් අහන්න පුළුවන් it is in your hand to form questions if you know the pattern it is up to you to build this part I mean the red color part is in your hands it is up to you ඒක ඔයාට බාර වැඩක් නේද මේ ටික හදා ගන්න ඕන no class will be helpful for you to right teach these things මෙන්න මේ ටික මොනවා පන්තියකින්වත් නෙමෙයි තමන් හදා ගන්න ඕන දෙයක් හරිද වරදින් නැති වෙන්න ඇවිල්ලා actually you will really be able to talk after practicing these things කීප දෙනෙක් කරනකොට අනේ සියලුම දෙනා හොඳට වැඩ කරනවා මගේ නිතර ආනවා දේවල් මේවා කරලා එවනවා voice clip වලින් දානවා right තමන් ගතේ තියෙන වැඩේ විල්ලා තමන්ගේ life එක කොට දා ගන්න වැඩේ හරි ඊළඟට මම දෙනවා chance එක කෙනත්තයි නිර්මටයි දුන්නා කුමාරි නෑනේ අනිදිනේ ඊට පස්සේ ඉන්නේ කවුද ශර්මිලා සහ සුගත් නේද ඉතින් නේද ශර්මිලා ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නවා සුගත් දෙන්නටම කතා කරන්න පුළුවන් නේ පුළුවන් සර් right ඉස්සෙල්ලාම ප්‍රශ්න අහන්න දෙන්නම් හොඳ ප්‍රශ්න අහන්න ඕනේ මෙහෙමයි ඉන්ටර්විව් එකකට යනවා ශර්මිලා goes to an interview සුගත් තමයි ඉන්ටර්විවර් ඉන්ටර්විව් එකට යන එක්කෙනා මේ ශර්මිලා තමයි ඉන්ටර්විව් එකට යන්නේ සුගත් තමයි ඉන්ටර්විව් කරන්නේ ඉතින් එයා අහනවා have you ever කියන එක වගේ ඒවා නේද have you ever අර දෙන්න අහපුවා නෙමෙයි have you ever right ආපු නැති ඒවෙන් තමයි අහන්න ඕනේ එකම දේ නෙමෙයි have you ever රටාව අනිත් අයත් පුරුදු වෙන්න right ශර්මිලා ready නේ මෙයා තමයි අහන්නේ right start come on have you ever been to new company Yes, I have. sorry Sorry. I'm at Kerala, but I'm at Kerala. okay have you ever been to a new company No, I have never been to new company. have you ever ආගෙන යන්න වල දෙන්න කතා කරන්න අපි මේ වෙන වැඩක් කරන්න අපි ඔයා කරන්න යන්න have you ever written book Yes, I have. yes I have written Ever written. Yes, I have written. have you ever heard who found the new thing ආයි කියන්න pardon me have you ever have you ever heard that who found the new thing new thing
Yeah. new thing, yes. අලුත් දෙය. අලුත් දෙය හොයාගත්තේ කවුද කියලා ඔයාට ඔයා කවදා හරි අහලා තියෙනවද? Have you ever heard that? Have you ever heard that who found the new thing? Right. I have never heard. Have you ever practiced this job? මේ ජොබ් එක කවදා හරි කරලා තියෙනවද කියන ගහන්නේ. ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒකම තමයි. I Okay. have never practiced this job. Have you experienced another job? Mm, අත්දැකලා තියෙනවද? අත්දැකලා තියෙනවද? Have you ever experienced another job? වෙන රස්සාවක් අත්දැකීම් ලැබලා තියෙනවද? yes, I have ever experienced another job. Which job? කරි ජොබ් එක නමක් කියන්න. Okay. Have you ever liked that job? I have never Liked. I have never liked that job. Come on, කට ඇරලා කියනවා. කුටි කන්නේ. Why are you Why are you? Are you දාන්නේ නැහැ. මං කො මේ ටෙන්ෂන් ගන්න කියලා. why sorry have you Why ever- have you why have you left that job? left that job? Left කියන්නේ මොකද්ද? දාලා ගිහිල්ලා තියෙන අතහැරලා දාලා තින්නේ. ඇයි ඔයා ඒ ජොබ් එක අතහැරලා දාලා තින්නේ? Why have you left that job? I have never Left. that job. කවදාවත් ඒ Left රස්සාව that- දාලා that ගිහිල්ලා නැල්ලුවේ නම් ඒක ඉන්නේ දැන් තාම. මරු දෙන්න. හරි. දැන් අහන්න ශර්මිලාට දෙමු chance එක. සුගත් ඉන්ටර්විව් කරන්න. දැන් ඉන්ටර්විව් එකක් නෙමෙයි දෙන්නට දෙන්නේ පාර මං. ඔයාලට පේනවා pardon me කියන්නේ මට සමා වෙන්න කියන එක යමක් ඇහුන්නේ නැති වෙලාවට. Right, pardon me, I'm sorry, excuse me කියලා ගුවා නම් අනිත් එක්කෙනා දැනගන්න ඕනේ මේ අහන්නේ මට සමා වෙන්න කියන එක. Right, අපි දෙමු මේම right. හරි. ශර්මිලා අහනවා ඒත් ඔයා have you රටාවෙන් අහන්න. Right, have your sister, right, ඔයාගේ සහෝදරිය have your sister ever, right, මෙන්න මේ වගේ එකක්. මම උදාහරණ පෙන්නන්න. Have your sister ever, right, ever cooked? හරි සරල ඒවා. ඔයාගේ සහෝදරිය කවදා හරි උයලා තියෙනවද? එතකොට අරයා කියනවා yes, my sister has ever ඕනේ cooked. Yes, I know my sister has cooked. ඉතින් ඔය වගේ ඒවා අහන්න පුළුවන්. right, මේක නැතුව වෙන එකක් අහන්න පටන් ගන්න. 10ක් අහනවා. හරි. Wait, has your sister, have right? you- Have දාලා තියෙන්නේ. Has your sister Has your sister borrowed your money? Yes, my sister has borrowed money. right, අහන්න. borrow කියන්නේ Has your ණයට. sister ever හරි කුමාරි ඔයා යන්න. driven? Sorry. Has your sister ever Yeah. driven? No. She hasn't driven.
come on ඉක්මනට අහන්න ඕන තටමන්න බෑ දෙන්නත් එක්ක. Have your sister have grown? have නෙමෙයි has. Has your sister ever grown plants? Yes, my sister has grown plants. Has your sister ever harmed to you? No, my sister hasn't harmed me. Has your sister ever left you? No, my sister hasn't left me. Has your sister ever played with you? Sometimes he has played with me. Has your sister ever fight with you? When I was school time, he has fight with me. fight not fought. මටත් වරද්දනවා. Fought. Sorry. දෙන්නම්. Has your sister ever spoken in English? very good. Yeah. Sometimes he has spoken with me in English. Has your sister ever swum? No, he never some. she He has has never some. never Some. swum. Has your sister ever washed your clothes? No, never. She has never washed my clothes. Has your sister ever robbed your money? rob කියන්නේ මංකොල්ල කනවා කියන එක හරි හොරකම් කරනවා right robbed අනිත් පැත්තේ. Never. He has never robbed my money. very good thank you so much for both of you for asking questions. මේ අහලා තියෙන ප්‍රශ්න ටික තමයි මම පුළුවන් උපරිමයෙන් type කරගත්තේ. has your sister borrowed money සල්ලි අරගෙන තියනවද ණයට ගන්නවද කියන එක අහන්නේ. has your sister ever grown plants ඔයාලට අමතක වෙන දේ තමයි එළවලු නේද පැලෑටි වගා කරලා තියෙනද වවනවට කියන්නේ grow කියලා. මේකේ V3 එක grown harm harm කියන්නේ හානි කරනවා. ඔයාගේ සහෝදරිය කවදා හරි ඔයාට හානි කරලා තියෙනවද? ඔයාගේ සහෝදරිය කවදා හරි ඔබව තනි කරලා එහෙම නැත්නම් අතෑරලා දාලා ගිහිල්ලා තියෙනවද? left you. නේද? played කියන එක හැමෝම දන්න fought. fight කියන එකේ V3 එක තමයි fought. මේකට with ඕනේ නෑ. හොඳට මතක තියාගන්න. right අපි අර හිතන සමග කියන අදහස ගන්න fight කියලා විතරයි දාන්නේ. ඒක with ඕනේ නෑ. spoken in English. swam, washed, rob කියන්නේ කොල්ල කනවා robbed. හරි? ඉතින් මේ විදිහට තමයි යාලා දෙන්න ඇහුවේ. ඊළඟ දෙන්න මම අල්ල ගන්නම්. කවුද ඉන්නේ? විජිතපාලි මහත්මිය සහ අපි යාවට අල්ල ගන්න කෙනෙක් නැහැනේ. මම එයාගේ ප්‍රශ්න ටිකක් අහන්නම්. කුමාරි අපි කවුද ඉන්නේ? ශර්මිලා රයිට් නිර්මා හරි කවුරු කෙනෙක් එන්නකෝ. කවුද ඉදිරිපත් වෙන විජිතපාලි මහත්මියත් එක්ක ප්‍රශ්න ටිකක් අහන්න. කෝ ඒ දෙන්නම එන්නකෝ මයික් එක අරගන්නකෝ. හරි නිර්මා ඉන්නවා රයිට් දෙන්නෙක් ඉන්නවා කවුද ඉන්නේ විජිතපාලි මහත්මිය ඉන්නවද yes sir නිදිද I have yes you are there I am there right මං ඉන්නවා now you can ask කවුරු හරි කෙනෙක්ට යාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් have you ever රටාවෙන් එතුමිය ඊට පස්සේ උත්තර දෙවි ඊට පස්සේ එයාට පුළුවන් අනිත් කෙනාගෙන්
ප්‍රශ්න ටිකක් අහන්න. Have you ever මේ ටික අහලා අපි නිදාගමු. හරිද කට්ටියම? හරි. අහන්නකෝ බලන්න. කවුද ඉන්නේ? ඉන්න කෙනා අහන්න බලන්න. කෝ අහන්නේ නැහැ නේ. යාළුවෙක් කවුරු නැද්ද? Start someone. Have you ever spoken Chinese? Spoken to a child. No, I want to know චීන කතා කරලා දෙන චීන භාෂාව. Chinese කියලාද කිව්වා? Yeah. Yeah. Yes. එක්මිය කියයි දැන් උත්තරේ. No, I have. No, I never learn I have never spoken Chinese. spoken Chinese. Chinese. හරි. No, Have I you have ever- never spoken Chinese. Very good. Have you ever eaten pork? Yes, I have it. I have Eaten. 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 Yes, I have eaten pork. Eaten pork. Have you ever watched a Korean drama? Yes, I have watched Korean drama. Korean නේද මට foreign වගේ. Right, මොක හරි කමන්නේ. ඇහුණු විදිහට මම type කරා. Have you ever watched a Korean drama කියලා කොයා උත්තරේ දුන්නා. Right, ඊළඟ එක අහන්න. Have you ever been to Goa? Yes, I went. I have been to කියන්න. I have been to Goal මං ගිහිල්ලා තියෙන ගාල්ලට කී වතාවක්ද? several times. Several times. Yes, very good. ඔය කියන්නේ ලස්සනට දැන්. Have you ever Have been you to ever- beach? මං දැක්ක beach එකක් ළඟ ඉන්නවා. හරි කියන්න අහන්න බලන්න නිර්මා. Have you ever danced in a party? Wow. Yes, yes, I have danced the parties. Very good. Have you ever hit your children? No, ඉන්න බෑනේ. never. I hit my children. I have never hit my children. Very good. Have you ever stolen jewelry? No, never. I I have stolen. never I stolen have jewelry. never stolen. Have you ever cut a tree? Yes, I have cut the trees, my garden, my cleaning time. Very good. When I was cleaning, I have cut my cut trees in my garden. Garden. Very good. Have you ever worn a trouser? Yes, I have been wear the trousers. I have worn trousers. I have I worn. have worn trousers. Yes. මම ඇඳලා තියෙනවා. තව එකක් අහන්න නිර්මා. Have you ever argued with your parents? Yes, sometime I have argued with my parents. Argued. I කියන්න. I give. පස්පාරක් Yes, කියන්න. sometime argued with my parents. මට මේ කියන්න තුමිය තුන් පාරක් කියන්න ඕන මේ sentence එක. I have argued. Come on. I have argued. Again. I have argued Again. with my again. No. I am saying ඔයා තුන් පාරක් කියන්න ඕනේ කියලා මම කියන්නේ.
I have argued with my parents. I Ah. have argued with my parents. I have argued with my very parents. good. හරියට එක පාරක් පැටලුවොත් තුන් පාරක් කියවනවා. හොඳයි. දැන් එහෙනම් අපි දෙමු එතුමියට chance එකක් නිර්මගෙන් අහන්න ප්‍රශ්න 10ක්. Have you ever කවදා හරි ඔයා වරදින තමයි මං හදන්නම් හරිද? Have you ever hit your students? No, I have never hit my students. Have you ever smoked? No, I have never smoked. Have you ever read the Baddegama? Yes, I have read the Baddegama. Have you ever hate your enemies? No, I have never hit my enemies. Have you ever cooked wild boar? Sorry? Have you ever cooked wild boar? Wild boar means? ඒ කියන්නේ වල්ලූරු මස්. Wild boar. No, I have never cooked wild boar. Have you ever watched Titanic? Yes, I don't have even- watched Titanic several times. Have you ever understood your children? Wow. She's asking Uh, questions nicely. Yes, I have understood my children. Have you ever met your ex-boyfriend? Wow. Good. I I didn't have any boyfriend, so I Oh. didn't met you. Ask more, have ask you more. ever have you ever brought expensive clothes? Yes, I have brought expensive clothes for parties. Yeah, good. Yeah, have you ever seen Dunghinda waterfall? No, I have never seen Dunhida waterfall. It's nice. Nice waterfall. Have you ever been to Yala? No, I have never been to Yara. Have you ever visit your parents? Visited. Visit. තුන් පාරක් කියන්න ඕන. Have you ever visited? Have you ever visited your grandparents? Yes, I have visited my grandparents. Enough, no? හරියට හරි very good. Thank you so much. අනේ මම වීඩියෝ කරන්නේ මේ Thank you. ගොඩක් උනන්දු වෙනවා එතුමිය කතා කරන එක. එතට කරනවා ඉතින් අර දඬුගමක් දුන්නට පස්සේ ෂෝක් එකට ප්‍රශ්න ටික අහගෙන ගියා. ලස්සනට වැඩේ කරා. ඉතින් අද දවසෙත් මම ඔයාලා ඔක්කොලම මම හිතනවා කතා කරන්න chance එක දුන්නා කියලා. මට ගොඩක් මේ වැඩ අද දවසේම වැඩ ඇරිලා වෙලත් ආයේ classes කරලා ඉන්නේ. ඉතින් ඇත්තටම මම ඒ අද දවසත් ගැන්නුවා මේ නිදා ගන්න හිතලා හිටියේ. But I decided to teach you today. And thank you so much for joining today. And we have another week coming, and we will really be able to join the session next week. And I am requesting you one thing, right? Always I requested you one thing. It is not about class fees. I just reminded you just to build your vocabulary by reading something, and also practice the tutorials alone at home. It is in your hand. There is no one here to teach you, or there is no one there to help you. Only you can go through the path. I am here only, right? I'm here only මොකටද? To show. I am here only to show you, right? Show you the path. පාර පෙන්වන්න විතරයි මං ඉන්නේ. Right? It is up to you. මොකටද? It is up to you. ඔයාට බාරයි to walk. ඇවිදගෙන යන්න එක, to walk along. Right? Along කියන්නේ දිගේ. Along the right path. පාර දිගේ ඇවිදගෙන යන එක ඔයාට බාරයි. ඉතින් මහන්සි වෙන්න නැතුව ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්නේ නැතුව නේද? සතුටු වෙන්න බෑ. මේ නිසා මිය යන්න පෙර අපි හැමෝම යම් අධ්‍යාපනික මට්ටමක් ස්කිල් එකක් ජීවිතය ඇතුලේ හදාගත්ත අය වෙන්න ඕනේ.
So thank you for joining today. Right? Thank you and good night. වීඩියෝ එක දාලා තියන්නම් ආයෙ පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා කරපු ප්‍රැක්ටිස් කරපු හැටි ගැන. ඉතින් කතා කරන්න නැති නිසා තමයි අර පොඩ්ඩක් ගොත ගැහෙන්නේ. ඒක හදා ගන්න ඕන නැත්නම් කරන්න කිසිම වෙලාවක බැරි වෙයි. හරිද? ඉතින් මොන මහන්සියලා මොන වැඩේ අතරේ හරි වැඩේ කරමු. එච්චරයි මතක් කරන්න දෙන්නේ. එහෙනම් හැමෝටම good luck බුදු සරණයි. දෙවි පිහිටයි. Right? Bye. Thank you, sir. Good Thank you, Saranai. sir. Good night. Thank you, sir. Good night. කොටම Good night. good night all of you. Right.